නිවන් මඟ විවර කෙරෙන මෙම සද්ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ ගලේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පූජ්‍ය පාතේගම සුමන රත්න ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනා මුද්‍රණයට විකිණීමට හෝ ලාභ ලැබීම පිණිස සඳහා වන සියලු ආකාරයේ උපුටා ගැනීම නැවත පළ කිරීම සඳහා නොව ධර්ම දානය පිණිසයි. බණහන් සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු ප්‍රතිපදාව තුල අනුගමනය කළ යුතු සීල ප්‍රතිපදාවට අයිති කොටස්, ඒ වගේම සමාධියට අයිති කොටස්, ප්‍රඥාවට අයිති කොටස්, මේ හැම එකක්ම ඒ ප්‍රතිපදාව තුල දියුණු වෙමින් ලෝභ දේශ මොහ දුරු කිරීම සඳහායි ඒ ප්‍රතිපදා මාර්ගය අපිට දේශනා කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි පෙළේ හුඟක් සූත්‍රවල රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ ඉදං උච්චති නිබ්බාණං කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ. රාග දේශ මෝහ දුරු කිරීමයි නිර්වාණය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තිබෙන්නේ. ඒ නිසා පින්වත්නි, බුද්ධ දේශනාව තුළ යම් සීල ප්‍රතිපදාවක් පෙන්눔 කරනව නම් ඒ සීල ප්‍රතිපදාව අයිති වෙන්නේ අර රාග දේශ මෝහ දුරු කිරීම පිණිස. සමාධියට අයිති යම්කිසි භාවනා ක්‍රමයක් තියෙනවා නම් ඒ සියලු භාවනා ක්‍රම අයිති වෙන්නේ රාග දේශ මෝහ දුරු කිරීම පිණිස. ප්‍රතිපදාව තුල යම් ප්‍රඥා මාර්ගයක් තියෙනවා නම් ඒ ප්‍රඥා මාර්ගයේ තියෙන්නේ රාග දේශ මෝහ දුරු කිරීම පිණිස. දැන් උදාහරණයක් වශයෙන් භාවනා අපි සැලකුවොත් සෑම භාවනා ක්‍රමයකින්ම බලාපොරොත්තු වෙන්නේ එසේනම් රාග දේශ මෝහ දුරු කිරීම. කුමන විදියෙන් අපි භාවනා කළත්. දැන් උදාහරණයක් වශයෙන් පෙන්වුවත් මෛත්‍රී භාවනාව හුඟක් ප්‍රචලිත භාවනා ක්‍රමයක්. ඒ මෛත්‍රී භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ රාග දේශ මෝහ දුරු කිරීම. දැන් මෛත්‍රියට අමතරව යම්කිසි කෙනෙකුගේ හිතේ ව්‍යාපාදයක්, පටිඝ විතර්කයක් පවතිනවා නම් ඒ පවතින්නේ ව්‍යාපාදය පමණක් නිසා නෙවෙයි, අවිද්‍යාව කියන ධර්මය මුල් කරගෙන. අවිද්‍යාව කියලා කිව්වේ තමා පිළිබඳ තියෙන දැඩි ලෝභය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ තමා පිළිබඳ තියෙන දැඩි ලෝභය, එහෙම නැත්නම් අවිද්‍යාව නිසා තමයි කෙනෙක් තවත් කෙනෙකුට වෛරී සිතිවිලි, පටිඝ විතර්ක උපදවන්නේ කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ නිසා පටිඝයට විරුද්ධව අවෛරී චේතනාව දියුණු කරන්නට උත්සාහ කළත් අවිද්‍යාව මුල් වෙන නිසා එතනත් ලෝභ දේශ මෝහ කියන ධර්ම තුනම තියෙනවා. ඒ අවිද්‍යාව තියෙන්නේ මෝහය නිසා, ව්‍යාපාදය තියෙන්නේ මෝහය නිසා. ඒ නිසා මෛත්‍රී භාවනාවත් ලෝභ දේශ මෝහ දුරු කිරීම පිණිසයි කියන එක අපිට හොඳට තේරෙනවා. ඒ නිසා මේ මෛත්‍රී භාවනාවෙත් අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි කියන එකට පිටුපසින් තියෙන්නේ ලෝභ දේශ මෝහ කියන ධර්ම දුරු වේවා කියන අදහසයි. ඒක පිටිපසින් තියෙන. ඒ නිසා කෙනෙකුට
ඕමනා නම් තමා සුවපත් වෙනවා කියලා කියන්නේ අවිද්‍යාව දුරු කරන එක, පටිඝය දුරු කරන එක නම් ලෝභ දේශ මෝහ දුරු කිරීමමයි කෙනෙක් සුවපත් වෙනවා කියලා ධර්මයේදී පෙන්වන්නේ. ඒ නිසා මෛත්‍රී භාවනාව තුළ සුවපත් වෙනවා නම් එතනත් රාග දේශ මෝහ දුරු කිරීමමයි ඒකේ පිටුපස්සේ තියෙන්නේ. ඒ නිසා අවශ්‍ය නම් කෙනෙකුට ඒ පිටුපසින් තියෙන ගැඹුරු දහම මෙනෙහි කරන්න පුළුවන්. මගේ ලෝභය දුරු වේවා, දේශය දුරු වේවා, මෝහය දුරු වේවා කියලා ඒ දුරු වේවා කියලා හිතීමෙන් වෙන්නේ අර සුවපත් වීම. තමා ඉදිරිපසින් වාසය කරන සත්වයන්ගේ ලෝභය දුරු වේවා, දේශය දුරු වේවා, මෝහය දුරු වේවා කියලා ඒ සියලු සත්වයන්ගේ සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නට පුළුවන්. එතකොට පේනවා එහෙමනම් මේ මෛත්‍රී භාවනාව තුළ තියෙන්නේ ලෝභ දේශ, එහෙම නැත්නම් රාග දේශ, මෝහ දුරු කිරීම. ඊළඟට ආනාපාන සති භාවනාව සැලකුවත් ඒ ආනාපාන සති භාවනාවෙන් උත්සාහ කරන්නේ රාග, ද්වේෂ, මෝහ දුරු කරන්න. ක්‍රමයෙන් හිත සමාධි කරගෙන කාම විතරක යටපත් කරලා පසුව කාම විතරක මෙනෙහි කරලා ඒව දුරු කරමින් ඉස්සරහට ගමන් කරනවා. එතනත් රාග දේශ මෝහ දුරු කිරීම. අසුභ භාවනාව, අසුභය ගැන යම්කිසි කෙනෙක් සලකනව නම් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මේ ශරීරයත් ඒ ඇසුරු කරන ධර්මත් අසුභ වශයෙන් සලකනව නම් ඒ අසුභ වශයෙන් සලකන්නේ අර සක්කාය ධර්ම, එහෙම නැත්නම් අවිද්‍යාව දුරු කිරීම පිණිසමයි. මමංකාරය, අස්මිය දුරු කිරීම පිණිසමයි. එතකොට ඒකෙත් පිටුපස තියෙන්නේ රාග දේශ මෝහ දුරු කිරීම අසුභයෙන්. පිළිකුල් භාවනාව සැලකුවොත් පිළිකුල් භාවනාව තුලුත් කරන්නේ රාග දේශ මෝහ දුරු කිරීම, පිළිකුල් වශයෙන් සැලකීම. මේ ආධ්‍යාත්මික ශරීරයේ සම්බන්ධවත් බාහිර අනිකුත් ශරීර සම්බන්ධවත් යම් පිළිකුල් සහගත, ජුගුප්සා සහගත ධර්මයක් මෙනෙහි කරමින් මේවට තියෙන චන්දරාගය දුරු කිරීමයි ඒකෙත් මූලික අරමුණ. එතකොට එතනත් පිටුපසින් තියෙන්නේ රාග, දේශ, මෝහ කියන ධර්ම. බුද්ධානුස්සති භාවනාව සැලකුවත් බුද්ධානුස්සතියනුත් බලාපොරොත්තු වෙන්නේ රාග, දේශ, මෝහ දුරු කිරීම. විරාගී බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරන්නේ විරාගී භව අපේක්ෂාවෙන් මිසක් වෙන දෙයකට නෙමෙයි. ඒක ඇලෙන්න නෙමෙයි. ඒ නිසා ඒකත් රාග, දේශ, මෝහ. එතකොට පේනවා යම් තාක් භාවනා විධික්‍රමයක් බුදුහාමුදුරෝ පෙන්නලා තියෙනවා නම් සමත වශයෙන්, විපස්සනා වශයෙන් ඒ දෙකෙන්ම බලාපොරොත්තුව එකම දෙයයි රාග, දේශ, මෝහ දුරු කිරීම. ඒ නිසා තමයි එක භාවනාවක් අනිත් භාවනාවට දෙවෙනි වෙන්නෙත් නැහැ, කුඩා වෙන්නෙත් නැහැ, ලොකු වෙන්නෙත් නැහැ. තමන්ගේ චරිතා ප්‍රධානයට අනුකූලව ඒ රාග දේශ මෝහ දුරු කිරීම පිණිස කිසියම් වූ භාවනා කර්මස්ථානයක යෙදීමයි නිශ්ශබ්දව කළ යුතු වන්නේ. ඒවයි උසස් බවක් වූ පහත් බවක් අපි කිසි කෙනෙකුට පෙන්වන්නට බෑ. අපේ බුදුරජාණන් වහන්සේ අරමුණු කළේ රාග දේශ මෝහ දුරු කිරීම. සූපත් වෙච්ච රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ ඉදං උච්චති නිබ්බාන. එතකොට භාවනා කර්මස්ථානයකින් හෝ සීල ප්‍රතිපදාවකින් බලාපොරොත්තු වෙන්නේ අපේ මනස සිවුම් කරන්නට. අපිට ස්වභාවයෙන්ම තියෙන පින්වත්නි ගොරෝසු මනසක්. ඒ ස්වභාවයෙන්ම ගොරෝසු මනසක් අපිට තියෙන්නේ
අපි ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන මාර්ගෙන් අපේ අර සියුම් බව එහෙම නැත්නම් ප්‍රභාස්වර බව ආලෝකමත් බව සියුම් බව අපි දුරු කරගත්තා. එතකොට මේ සියුම් බව දුරු කරගත්ත නිසා ඒ දුරු කර ගැනීමට මාර්ගය උනේ පින්වත්නි මේ ඉන්ද්‍රිය ඥානය. ඒ නිසා බුද්ධ දේශනාව තුළ ඉන්ද්‍රිය ඥානය කියන දැනීම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ගැනීමක් හැටියට. ඒ ගැනීම නිසා තමයි අපිට අර සියුම් බව කියන එක නැති වෙලා ගියේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය ඉන්ද්‍රිය ඥාණයෙන් ලබා ගන්න ගැනීමෙන් ලබා ගන්න දැනීමෙන් ලබා ගන්න ගැනීම නොයි අවබෝධඥානය අවබෝධය කියන එකයි උන්වහන්සේ දේශනා කළේ. නමුත් ලෝක සම්මතය සලකනකොට ලෝක සම්මතේ අපි දැනීම ඊට උසස් දෙයක් හැටියට සලකනවා. නමුත් මදුපිණ්ඩික සූත්‍රයේ දිහා බලනකොට මේ දැනීම නැමැති ගැනීම තුල අපි කොච්චර වැල්වටාරමක පටලැවිලා ඉන්නවද කියලා උන්වහන්සේ පෙන්වලා තිබෙනවා. එතකොට ලෝක සම්මතයේ පිළිගත් ඒ දැනීම ධර්මයේදී ගැනීමක් හැටියට එහෙම නැත්නම් උපාදානයක් හැටියට දේශනා කරනවා නම් විඥානං පරිඤ්ඤයං කියපු මේ විඥානනය එහෙම නැත්නම් අර දැනීම නැමැති උපාදානය පිළිසිඳ දැකීම තමයි ධර්මයේදී මේ ප්‍රතිපදාව තුල පින්වත්නි අපිට පෙන්වුම් කරන්නේ. එතින්දි තමයි අපේ මනස සිවුම් කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ. එතකොට මනස ගොරෝසුයි කියලා කිව්වේ අර දැනීම. එහෙම නැත්නම් උපාදානය, ඒ ගැනීම, එවත් උපාදානය. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. අපි බැසගත් දෘෂ්ටියක ඉන්න නිසා අපේ මනස බොහොම ගොරෝසුයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ගොරෝසු මනසක් මේ දැනීම තුල අපි ලබාගෙන තියෙනවා. එතකොට මනස ගොරෝසු උනේ රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා තමයි මනස ගොරෝසු උනේ. රාග, දේශ, මෝහ නිසා තමයි මනස ගොරෝසු උනේ. යම් කෙනෙක් ගොරෝසු ධර්ම පරිහරණය කරනවා නම් ඒ ගොරෝසු ධර්ම ගුණ කියනවා නම් ගොරෝසු ධර්ම තහවුරු කිරීමට කටයුතු කරනවා නම් ඒ තැනත්තා දවසින් දවස මනස ගොරෝසු කෙනෙක් බවට පත් වෙනවා. එයාට සියුම් බවක් ලබා ගන්නට බෑ. දැන් මේ ලෝකේ කම්මං සච්චේ විභජති යදිදං හීන පනීතතා කියලා බුදුරජාණන් වහන්සේ යම් ඉගැන්වීමක් පෙන්වනවා නම් ඒ යම් බෙදීමක් මේ විශ්වය තුල සත්‍යය අතර දකින්ට තියෙනවා නම් මේ මනසේ ක්‍රියාකාරීත්වයමයි එතන දකින්නේ. ගොරෝසු මනසක් ඇති සත්‍යෝ නරකය, තිරච්ඡාන, പ്രേත විෂය ආදී ධර්මයන් ඇසුරු කරනවා. සිවුම් මනසක් ඇති සත්වයෝ දේව, මනුෂ්‍ය කියන ධර්මයන් ඇසුරු කරනවා. ඒ දේවනිකාවලත් පින්වත්නි ඒ දෙවියන් අතර දේවනිකාවල මනසේ ගුරුසු බව සිවුම් බව දකින්ට තියෙන බව ධර්මයේදී පැහැදිලිව පේනවා. මනුෂ්‍යයන් අතර වුණත් එහෙමයි. ඒ නිසා බුද්ධ දේශනාව තුළ
අපිට උගන්වන්නේ ප්‍රතිපදාවෙන් කරන්නේ පින්වත්නි මනස සියුම් කිරීම. මාර්ගයෙන් පෙන්වන්නේ සියුම් කරපු මනස අතහැර දැමීමයි. ප්‍රතිපදාව තුල සමතය ඊතා සියුම්ම ක්‍රියාත්මක වෙන අතර මාර්ගය තුල විදර්ශනාව ක්‍රියාත්මක වෙනෝ අක්ඛන වේගයෙන් ඊතා සියුම් විදියට. එතකොට සමතය තුල අර මනස සියුම් වීම ප්‍රතිපදාව හැටියට තමයි දැන් මේ ප්‍රතිපදා මාර්ගය ගැන උගන්වනකොට අපිට පැහැදිලිව පේන්නේ ප්‍රතිපදාව. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ යම්කිසි දනුද්දරෙක් යම්කිසි දුනුවායෙක් දනුද්දරෙක් තමන්ගේ ශිල්පය ප්‍රගුණ කිරීමේදී ක්‍රමක්‍රමයෙන් අර මැටි පිටකින් යම්කිසි රූපයක් හරි ගස්සලා ඒ මැටි පිටට මේ දනුද්දරය එහෙම නැත්නම් මේ දුනු ශිල්පය නැවත නැවත තම ඉලක්කය අරමුණු කිරීම නිසා එයා එතන ඒ ශිල්පයේ පිළිබඳ සියුම් බවක් ලබනවා. ඒ සියුම් බව නිසා පින්වත්නි ඒ දනුද්දරයා විදුලි අකුණු කොටනකොට විදුලි ආලෝකය ඇති වෙලා නැති වෙන්නත් කලින් Tamanගේ සතුරාට ඊ පහර ඉලක්ක කරනවා. ඒකට කියනවා අක්ඛන වේග කියලා. ඒක තමයි මාර්ග ඥානයේ හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන අක්ඛන වේගය දස්සන සම්පදාය දර්ශන සම්පත්තිය තුල අර සිවුම් කර මනස නිරෝධ භවට පත් කරනවා සියලු ධර්මයන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මැටි පිටක් උපමා කරගෙන යම්කිසි මනෝමය රූපයක් සංකල්ප රූපයක් ගොඩනගලා මේ දනුද්දරය තම ශිල්පය ප්‍රගුණ කරනවා. සමතේ තුලදී අපි මේ ඇහෙන් ගත්ත, කනෙන් ගත්ත, දිවෙන් ගත්ත, ශරීරයෙන් ගත්ත, නහයෙන් ගත්ත, මනසින් ගත්ත ධර්ම තමයි පින්වත්නි කමඨහන් හැටියට අපි පාවිච්චි කරන්නේ. අර මැටි පිට වගේ. මනසින්ම ගත්ත දෙයක් අනුමය. ඒ අපි මෙතනින් අරමුණක් වශයෙන් ගත්ත දෙයක් තමයි සමතය තුල පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒ ධර්මත් අර ඇලීම් ධර්ම වලට යටත් වෙනවා. ඒ ධර්මත් ගැටීම් ධර්ම වලට යටත් වෙනවා. ඒ ධර්මත් මුලා වීම ධර්ම වලට යටත් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද මේ ඉන්ද්‍රියෙන්ම ගත්ත දේවල් තමයි අර සමත කමඨහන් හැටියට පාවිච්චි කරන්නේ. අර දනුද්දරයා අර මැටි පිටක් හරි ගසා වගේ තම ශිල්පය ප්‍රගුණ කිරීම සඳහා. ඒකත් එයාගේ මනෝමය දෙයක්. බුරු රූපයක්. එතකොට මේ ආයතන ශක්තියෙන් ලබාගත් යම් තත්ත්වයක් තියෙනවා නම් සමාපatti ශක්තියක් ඒ සියල්ලක්ම පින්වත්නි මේ ආයතන මාර්ගෙන් ගත දේවල් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ නිසා අර ප්‍රතිපදාව තුල මේ ශිල්පය මොකද්ද මේ ශිල්පය? මනස සියුම් කිරීමේ ශිල්පය. රාගය සියුම් කිරීමේ ශිල්පය. ද්වේෂය සියුම් කිරීමේ ශිල්පය. මෝහය හෙවත් අවිද්‍යාව සියුම් කිරීමේ ශිල්පය ප්‍රගුණ කරන්නේ මේ ආයතන මාර්ගෙන් ගත්තා වූ අරමුණක් තුලමයි, කමඨහනක් තුලමයි. ඒ නිසා ඒකට සමත භාවනා කියන වචනය ධර්මයේදී පෙන්වලා තියෙනවා. එතකොට ඒකේ පැහැදිලි වෙන් කිරීමක්, පැහැදිලි ප්‍රභේදයක් එතන තියෙනවා. ප්‍රතිපදාවට ඉඳුරාම සම්බන්ධ කොටස මේ ආයතන මාර්ගෙන් ගත්තා වූ ඒ ආරම්මණයම්මයි.
ඒ අර දනුද්දරයා වගේ. එතකොට පේන යම් අවස්ථාවක මනස සියුම් කිරීමේ ක්‍රමය මේක තුල සීමාවක් තියෙනවා. මේ සමතය තුල මේ ආයතනයන්ගෙන් ගත්ත අරමුණු වල හැසිරෙමින් යම් ඒකාග්‍රතාවයක් සමාධි තත්වයක් ලබා ගනිමින් මනස සියුම් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉවර වුණාට පස්සේ පින්වත්නි එතනින් අපි ඉක්ම යන්න ඕන. ඒක හරියට පිහියක් කරගලේ මෝහත් කරනවා වගේ. ඒ පිහිය මෝහත් කරමින් යනකොට ඒ මෝහත යම් සීමාවකට එනවා. ඒ සීමාවකට ආවට පස්සේ ඊට එහා ඒක මෝහත් කරන්න බෑ. මෝහත් කිරුණොත් ඒකේ තුඩ කැඩිලා යනවා. එතකොට ඒ සීමාව තමයි සමත භාවනාවේ මනස සියුම් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව මේ අර මැටි පිටෙන් ශිල්පය හදාරන තැනත්තා වගේ මේ ඉන්ද්‍රිය ඥාණයෙන්ම ලබාගත් දැනුමෙන් කරන බව තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මනස සියුම් කරන. එතකොට මේ ඇත්තෝ තේරුම් ගත්තා මනස සියුම් වුණු ප්‍රමාණයට සියුම් ආත්ම භාවයන් ඇසුරු කරන බව. මනස ගුරුසු වුණොත් ඒ ගුරුසු මනසින් ගුරුසු ආත්ම භාව ඇසුරු කරන බව. අර නරකය, ත්‍රිසං යෝනිය, പ്രേත විෂය කියන ආත්ම භාවයන් ඇසුරු කරන්නේ ගුරුසු මනසක් ඇති සත්වයෝ. එතකොට මිනිස්යොත් එක්තරා මට්ටමකට ඒ සත්වයන්ට වඩා මනස සියුම් වෙලා තියෙන නිසා ඒ පිරිසත් කිසියම් සියුම් බවක් තියෙනවා. ඊටත් එහා බලනකොට පින්වත්නි දේව තත්වයන් ගත්තාම බ්‍රහ්මනිකා ඒවටත් අයිති ඒවට යනකොට ඊටාම සියුම් බවට මේ මනසපත් වෙලා ඊටා සියුම් සත්වයන් බවට පත් උනේ අර මනසේ තියෙන සියුම් බව. කියන්නේ ලෝභය අඩුවීම, ද්වේෂය අඩුවීම, මෝහය අඩුවීම. ඒ නිසා ඒකට අත යටින් යන්න ක්‍රමයක් නැහැ ඒවට. දේශපාලනය වගේ. අපි ඒක තේරුම් ගන්න ඕන. එහෙනම් හෘදයාංගම ක්‍රියාවේ වගකීම තමා පවරගත්තා වූ සත්වයා මේ මනස සියුම් කිරීම තුල ලබන ආත්ම ප්‍රතිලාභ හැටියට අපේ බුදුරජාණන් වහන්සේ කම්මං සච්චේ විභජති යදිදං හීන පනීතතා කියන දේශනාව කරලා තියෙනවා. මේ හීන ප්‍රනීත වශයෙන් කුරෝසු සියුම් වශයෙන් මේ සත්වයන්ගේ ස්වභාවය නානත්ත් ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙනවා. එතකොට පින්වත්නි දැන් මිනිස්යන් හැටියට විචාර බුද්ධියක් ඇති මිනිස්යන් හැටියට කල යුතු උසස්ම දේ තමයි තමන්ගේ මනස සියුම් කර ගැනීම. ඒ සියුම් කර ගන්නවා කියලා කියන්නේ කෙලෙස් වලින් කෙලෙස් අඩු කරගන්න එක, කෙලෙස් තුනී කරගන්න එක තමයි සියුම් කියලා බුදුහාඳුරෝ පෙන්눔 කරන්නේ. අන්න ඒකට අපි කටයුතු කරන්න ඕන. එතකොට සම්මත භාවනා ක්‍රමයෙන් අර රාග දේශ මොහ තුනී වෙනවයි කියන එක එහෙනම් පැහැදිලි. එතන ඒ නිසා තමයි සියුම් වෙන්නේ. සම්පූර්ණ රාග දේශ මොහ අතහරින්නේ අර මාර්ගඥානය තුල එතන විදර්ශනාවයි සම්පූර්ණ. අන්න එතන අක්ඛන වේගය කියන වචනේ පාවිච්චි කළා බුදුහාමුදුරු උදාහරණ. ඒ බුදුරජාණන් වහන්සේගේම උදාහරණ. ඒවා වෙන කෙනෙකුට ඒ උදාහරණ කියන්න බෑ. ලෝතුරා බුදු කෙනෙක්ම දේශනා කරන අක්ඛන වේගය. එතකොට පින්වත්නි මේ අක්ඛන වේගය කියන එක යම් කෙනෙක් ලබා ගන්නේ මේ ප්‍රතිපදාව තුල මනස සියුම් කිරීමේ. එයාගේ සාංශාරික වශයෙන් සමහර විට එයා හොඳට මනස සියුම් කරපු සත්‍යයක් නම්
උග්ගටි තඤ්ඤු බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහනකොටම යාට අකුණු ආලෝකයකින් වාගේ ඊ타ම ෂණයෙන් යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යම් ධර්මයක් හටගන්නේද ඒ ධර්මයේ එතනම නිරුද්ධ වන්නා කියන තීක්ෂණ ඥානය යාට පහළ වෙලා විරජං වීතමලං අනුත්තරං ධම්මචක්කුං උදපාදී ඒත් සෝතාපන්න වෙනවා. එතකොට එහෙම සත්‍යෝ බුදුරජාණන් වහන්සේ සමීපේම ඒ බුද්ධ ශාසනය තුලම සිටී බව බණ පොතේ සූත්‍රගතව සඳහන් වෙලා තියෙනවා. එතකොට අපිත් එසේනම් පින්වත්නි මේ සංස්කාර නිරෝධ කරනවා කියලා කියන්නේ සංස්කාර තේරුම් ගන්නවා කියලා කියන්නේ මේ මනස සියුම් කිරීම. එතකොට මේ මනස සියුම් කරන එකට බුදුරජාණන් වහන්සේ එක වචනයක් පාවිච්චි කරලා තිනවා නෙක්ඛම්මය. නෙක්ඛම්ම කියලා කියන්නේ මනස සියුම් කිරීම. අතහැරීමෙන් තමයි මේ මනස සියුම් කරන්න පුළුවන්. ඒ ධර්මයන් අතහැරමින් අනුපූරක ප්‍රතිපදාවක් හැටියට මනස ඊතා සියුම් කරගෙන අර පිහියක් මුවත් කරන්ට වාගේ සියුම් කරගෙන යන ක්‍රමය ගුරුසු ධර්මයන් අතහරමින් යන ගතිය තමයි නෛෂ්ක්‍රම්‍ය නෙක්ඛම්ම කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එක්තරා අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ මලිත ජනපදයේ උරුවෙල් කප්පනම් නියම් ගමේ ආනන්ද උත්තමයන් වහන්සේ සමග පිණ්ඩපාතේ දහවල් වැඩම කරලා පිණ්ඩපාතෙන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්දය මම මේ දිවා විහරණය සඳහා මහ වනයේට යනවා. ආනන්ද මෙහෙම නතර වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මහ වනයේට ගිහිල්ලා ගසක් මුල දිවා විහරණේ ගත කරමින් ඉන්න අවස්ථාවේ අර ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමුවෙන්ට පින්වත්නි තපුස්ස නම් වූ ගෘහපතියෙක් බොහෝම ධනය ඇති ගෘහපතිය කියලා කියන්නේ ගෙදර ප්‍රධානියා. ගිහි ගෙදර ප්‍රධානියට තමයි ගෘහපතිය කියලා කියන්නේ. ගහපති ඒ ගහ කියලා කියන්නේ ගේනේ ගහකාරක දිට්ටෝසි. ගේ හදන එක්කෙනා දැක්කා. ගහපති කියලා කියන්නේ ගෘහපති කියන්නේ ගෙදර ප්‍රධානියා. දැන් අපේ හැටියට නම් ওই පියවරුන්ට තමයි ගහපති කියලා කියන්නේ. එතකොට තපුස්ස කියන ගහපතිතුමා බොහොම ධනවත් කෙනෙක්. බොහොම ධනය මහා ඉහළින් තිබිච්ච කාමභෝගී ජීවිතය තුළ ඇලී ගැලී වාසය කරපු කෙනෙක්. මධ්‍යම වයසේ ඉන්න කෙනෙක්. ආනන්ද උත්තමයන් වහන්සේත් මධ්‍යම වයසේ ඉන්න කෙනෙක්. උන්වහන්සේ හමුවෙන්ට ඇවිල්ලා নমස්කාර කළා මයං භන්තේ ආනන්ද ගිහි කාමභෝගී කාමාරාමා කාමරතා කාම සම්මුදිතා නෝ හේතං බන්තේ අම්මාකං කාමභෝගීනං කාමාරාමං කාමරතං කාම සම්මුදිතං. ආනන්ද උත්තමයන් වහන්සේ අපි මේ ගහපති කියන පිරිස කාමභෝගී පිරිසක්. කාමාරාමා කාමේමයි ඇලිලා ඉන්නේ. කාමරතා ඒවට තදින් ඇලිලා ඉන්නවා. කාම සම්මුදිතා ඒවයින් ලොකුවට සතුටු වෙන කට්ටියක්. අන්න ඒ විදියට නොහේතං බන්තේ අම්හාකං
කාමභෝගීනං කාමාරාමානං මේ විදියට කාමයේ ඇලිලා ඉන්න වඩාත් ඇලිලා ඉන්න කාමෙන් සතුටු වෙන අපිට පපාතෝ විය භායති යදිදං නෙක්ඛම්මේ මේ නෙක්ඛම්මය නෛෂ්ක්‍රම්මය කියන එක ස්වාමීනි පපාතෝ විය භායති හරියට මහා ප්‍රපාතයක් වගේ මේ අතහැරීම කියන එක නෛෂ්ක්‍රම්මය කියන එක පපාතෝ විය භායති නෙක්ඛම්මං මහා ප්‍රපාතයක් වගේ අපිට පේන්නේ මේ නෛෂ්ක්‍රම්මය අතහැරීම කියන එක සුතං මේතං ඒත් මම මෙහෙම අහලා තියෙනවා ඉමස්මින් ධම්ම විනේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය තුල ධාරාණං භික්ඛූණං නෙක්ඛම්මේ චිත්තං පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුච්ඡති මං ඒ උනාට අහලා තියෙනවා ස්වාමීනි ධාරාණං භික්ඛූණං තරුණ ස්වාමීන් වහන්සේලා මේ ධර්ම විනය තුල නෙක්ඛම්මේ චිත්තං පක්ඛන්දති මේ නෛෂ්ක්‍රම්මේ සිත පිහිටවගෙන ඉන්නවා සම්තිට්ඨති ඒවයි නතර වෙලාම ඉන්නවා සිත ප්‍රසාද කරගෙන ඉන්නවා ඒ විතරක් නෙවෙයි ඊට විරුද්ධ ධර්මයන්ගෙන් විමුක්ති විමුක්තිය ලැබලා ඉන්නවා ඊට විරුද්ධ ධර්ම කියලා කිව්වේ රාග දේශ මද මාන ඊර්ෂ්‍යා අහංකාර ආදී ධර්මයන් ඒ ධර්මයන්ගෙන් ඊට විරුද්ධ ධර්මයන්ගෙන් විමුක්ති විමුක්ත වෙලා ඉන්නවා ඒක මේ සාමාන්‍ය අපි වගේ කාමභෝගී ජීවිතයක් ගත කරන අයත් එක්ක සසඳලපට මහා අදුර්ශමාන මහා අසමාන ධර්මයක් සමාන කාන්ත බෑ ඒ නිසා ස්වාමීනි පපාතෝ විය භායති යදිදං නෙක්ඛම්මං මහා ප්‍රපාතයක් වගේ මේ නෛෂ්ක්‍රම්මය ඒක ඒ සදෘශ්‍ය ඒ සමාන නොවන අසමාන ගතිය කියලා මේ තපස්සු ගෘහපති තුමා ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරාම ආනන්ද ස්වාමීන් වහන්සේ අර මහවනේ දිවා විහරණය කරන අපේ බුදුරජාණන් වහන්සේ සමීපට ගිහිල්ලා নমස්කාර කළා ස්වාමීනි මේ තපස්සු ගෘහපතිය මේ විදිහ එකක් කියනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේගේ සාමාන්‍ය සිරිත තමයි තා සුළු දෙයක් ප්‍රකාශ කරත් කවුරු හරි ඒක අපේ බුදුරජාණන් වහන්සේට කියන ගතිය. මොකද උන්වහන්සේ පොරොන්දුත් වෙලා තියෙනවා මම නැති තැන යම් ධමයක් දේශනා කරනවා ඒක මට කියන්න ඕන නැත්තම් මට බෑ මේ වැඩේ කරන්න. ඒ උන්වහන්සේලා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ යාළුවෝ වගේ දෙන්නට දෙන්න පොරොන්දු පත්‍ර ලියාගෙන ඉන්නේ. හිතී මේ සාසනේ වැඩ කරේ. නැත්තම් උන්වහන්සේ නැති තැන් වල ගිහිල්ලා බණ කිව්වහම ඒව දන්නේ නැහැ. ඒවා ආපහු කියන්න වෙනවා දෙවෙනි සැරේ අපේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් අර කවුරු හරි එක්ක සාකච්ඡා කරාම අර gedara හොඳ කීකරු දරුවෙක් තමන්ගේ මව්පියන්ට ගිහින් කියනවා වගේ අර බුදුරජාණන් වහන්සේට ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මේ තපස්සු මෙහෙම කියනවා මෙහෙම ඒව මේතං ආනන්ද කියලා දෙසරයක් ප්‍රකාශ කරා. ඒක එහෙම තමයි ආනන්ද කියලා. එහෙම තමයි. ඒක ඒ අයට විතරක් නෙවෙයි. මම බුද්ධත්වයට ඉස්සෙල්ලා බුද්ධත්වයේ ලබා ගන්නට ඉස්සර වෙලා බෝධිසත්ව අවස්ථාවේ අபிසම්බෝධියට ඉස්සර වෙලා මට ඕවනාකම තිබුණා විවේකයෙන් මේ කාමයන්ගෙන් නිදහස් වෙලා වාසය කරන්න. ඒ වාසය කරන්න කල්පනා කළා මම හිතුවත් ආනන්ද මට මේ කාමයන්ගෙන් අයින් වෙන්න හරි අමාරුයි.
ඒකෙන් අයින් වෙලා වාසය කරනවා කියන එක හරි අමාරු. ඒ වෙලාවේදී මම ආනන්දය හුදකලාව කල්පනා කළා මේකට හේතුව මොකද්ද? මේකට ප්‍රත්‍යය මොකද්ද? එහෙම වෙන්න. මේකට හේතුව ප්‍රත්‍යය ගැන සලකනකොට ආනන්ද මට තේරුණා කාමේසු කෝමේ ආදීනවෝ අද්දිට්ඨෝ යදිදං අබහුලීකතෝ මම කාමයන්ගේ ආදීනව දකින්නේ නැහැ. ඒක මම අබහුලීකතෝ මම ඒ කාමයන්ගේ ආදීනවය අබහුලීකතෝ මං භාවිත කරන්නේ නැහැ. මෙනෙහි කරන්නේ නැහැ. නෙක්ඛම්මේ ආනිසංසෝ අනදිගතෝ යදිදං අනාසේවිතෝ. ඒ වගේම ආනන්දය මට තේරෙනවා මේ නෛෂ්ක්‍රම්මේ ආනිසංස මම අනදිගතෝ අවබෝධ කරන්නේ නැහැ. වටහා ගන්නේ නැහැ. යදිදං අනාසේවිතෝ මම ඒක සේවනය කරන්නේ. අන්න ඒකයි ආනන්ද මට මේ කාමයන්ගෙන් අයින් වෙලා විවේකයට එන්න බැරි කියලා මම තේරුම් ගත්තා. ඒ කියන්නේ මම කාමයන්ගේ ආදීනවය දකින්නේ නැහැ, සලකන්නේ නැහැ, බහුලීකృత කරන්නේ නැහැ. අබහුලීකතෝ බහුලීකృత කරන්නේ. නෛෂ්ක්‍රම්මේ ආනිසංස අනදිගතෝ අධිගතෝ කියලා කියන්නේ අවබෝධ කරනවා. අවබෝධ කරන්න අනදිගතෝ යදිදං අනාසේවිතෝ සේවනයේ කරන්නේ නැහැ අනාසේවිතෝ. මෙන්න මේක තමයි හේතුව සහ ප්‍රත්‍යේ හැටියට මම දැක්කේ ආනන්ද. ඒ නිසා මම වහාම කලේ මොකද්ද ආනන්දය කාමයන්ගේ ආදීනව හොඳට දකිමින් ඒක බහුලීකృత කළා. කාමය නෙමෙයි බහුලීකృత කළේ කාමයන්ගේ ආදීනවයයි. ඒක තේරුම් ගන්න ඕන. ලෝක සත්‍යය කාමය දකින්නෝ කාමයන්ගේ ස්වභාවය බහුලීකృత කරනෝ විනා කාමයන්ගේ යථාර්ථය හෝ ඒ යථාර්ථය බහුලීකృత කරන්නේ නැහැ. අන්නේ නිසා කාමය ඊටා හොඳයි, ඊටා සැපයි, ඊටා මිහිරි කියලා ලෝක සත්‍යය කාමේම නිමග්න වෙනවා. කාලේ ගත වෙනවා. ඊයට දැනෙන්නේ නැහැ. අඬන බව, විලාප ගහන බව, විලෝපණය වෙන බව, පරිදාහයටපත් වෙන බව ඒ එකක්වත් ඊයට දැනෙන්නේ නැහැ. ඒ කාමයන් විඳිනවා. කාමයන්ගේ ආදීනව නොසලකන නිසා එකක්වත් එයාට පේන්නේ නැහැ. ඒ වගේම කාමයන්ගෙන් අයින් වීමෙන් ලබන නෙක්ඛම්මය අනදිගතු අවබෝධ කරන්නේ. ඒකෙන් ලබන සැප ආනිසංස අවබෝධ කරන්නේ. අවබෝධ නොකරන තාක්කල්ම ආනන්ද කාමයන්ගෙන් අයින් වෙන්නත් බෑ, නෛෂ්ක්‍රම්‍යයට ළඟා වෙන්නත් බෑ. අන්න බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව තුල පෙන්වන ප්‍රධාන කාරණේ ආදීනව සැලකීම සහ ආනිසංස අවබෝධ කිරීම. අධිගතෝ කෝ මායන් ධම්මෝ ගම්බීරෝ කියලානේ පෙන්වන්නේ මේ ධර්මයේ ඊටා ගැඹුරුයි අවබෝධ කිරීම සඳහා. අධිගතෝ කියන්නේ අවබෝධ කිරීම සඳහා. අවබෝධ කිරීම සඳහා මාරුයි. ඒ අවබෝධ කිරීම සඳහා මේ දෙපැත්තෙම සලකන්න ඕන. ඒ දෙපැත්ත වනාහි කාමේසුකෝ ආදීනෝ අද්දිට්ඨෝ යදිදං අබහුලීකතෝ කියන එක යදිදං බහුලීකතෝ. බහුල කරන්ට ඕන කාමයන්ගේ කාමය නෙවෙයි කාමයන්ගේ ආදීනවය. එතකොට කාම කියලා කියන්නේ පින්වත්නි ඇලීම, ඇලී යාම,
විඳීම කියන ස්වභාවය තමයි කාම. වස්තුකාම, ක්ලේශකාම වශයෙන් අපි ඒවට ඇලිලා ඉන්නවා. හරියට කාන්දමක් වාගේ. වස්තුකාම කියලා කිව්වේ අඹදරුවන්, ඉඩකඩම්, මිල මුදල්, චංචල නිශ්චල දීපල. ක්ලේශකාම කිව්වේ ඒව නිසා හිතේ හටගන්නා වූ පරිදාහයයි. වස්තුකාම, ක්ලේශකාම තමයි කාම කියලා බුදුහාමුදුරුවෝ පෙන්නේ. ඒවයි ආදීනව සලකනකොට අපි දරුවෝ නිසා සතුටක් ලබනවා. ඒක තමයි කාමය. සතුටක් ලබනවා, ප්‍රීතියක් ලබනවා. නමුත් පින්වත්නි, ඒ ප්‍රීතිය වගේම කුඩා අවස්ථාවේ ඉඳලම අපි ජීවත් වෙන තාක්කල් මේ දරුවන් නිසා කොච්චර පරිදාහයක් ලබනවද? වේදනාවක්, බියක්, බීතියක් අපේ හිතේ තියෙනවද? ඒක තමයි කාමයේ ආදීනව හැටියට බුදුහාම. නමුත් අපි ආදීනව සලකන්නේ නැහැ. අපි අර කාමය ඒකෙන් ලබන සතුට විතරයි අපි සලකන්නේ. ඒ නිසා අපිට ඒවෙන් අයින් වෙන්න බැරි වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ ආදීනව සැලකුවොත් අපිට ඒකෙන් අයින් වෙන්න පුළුවන්. අනිකුත් වස්තුකාම දිහා බැලුවත් ඒ විදියමයි. ඒව වෙනසක් නැහැ. ඒ වගේම පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ මේ කාමය හරියට අට්ටි කංකූපමා කාම. හරියට ඇට සැකිල්ලක් වගේ එකක්, ඇටයක් වගේ එකක්, මස්ලේ නැති ඇටයක් වගේ. වීදාගම් මෛත්‍රී නායක අඳුර මස්ලේ නැති ඇට පරුලේ වගේ. අන්න ඒකම තමයි පෙන්නේ. වගේ. පටිවාත සුළඟට අරගෙන යන තන හුලක් වගේ. ඒ කියන්නේ ගිනි පන්දමක් හුලං අත පැත්තට අරගෙන යනකොට තමන්ගේ අත පිච්චෙනවා. මේ කාමය පරිහරණය කරන්නේ එහෙමයි. නමුත් අපි තන හුල පාවිච්චි කරලා අර අත පිච්චෙන ගතිය අපිට පේන්නේ නැහැ. නමුත් අපි එතනින් විඳිනවා. තන හුලක් වගේ පටිසෝත වාතයට, මේ ඉදිරි වාතයට අරගෙන යන ගිනි හුලක් වගේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ කාමය. ඒ වගේම මේ කාමය සිහිනයක් වගේ කියලා පෙන්නනවා. සප්නයක්. මේ සිහිනයක් දකින්න යම් කෙනෙක්. අන්න ඒ වගේ එකක් කියලා බුදුරජාණන් වහන්සේ මේ කාමය පෙන්눔 කරනවා. සප්ප සිරූපමා කාම. සර්ප හිසක් වගේ. සර්ප හිසේ කියන එක විස තියෙන්නේ. සර්ප හිසක් වගේ දෙයක් මේ කාමය අපි පරිහරණය කරාට. අර වස්තුකාම, ක්ලේශකාම ගැන බුදුහාමුදුරුවෝ. එතකොට මේ කාම කියලා එහෙනම් පෙන්වන්නේ පින්වත්නි ඉන්ද්‍රිය ප්‍රීණනය. ඇස පිනවීම, කන පිනවීම, දිව පිනවීම, ශරීරය පිනවීම, නාසය පිනවීම, මනස පිනවීම. මේ ආයතන පිනවීම තමයි කාමය කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපාදානීයේසු ධම්මේ ආනන්ද අස්සාදානුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩಂತಿ. ආනන්දය, උපාදානීය ධර්මයන් නැවත නැවත මෙනෙහි කරමින් ආස්වාදයට හේතු වෙලා වාසය කරනව නම් තණ්හා පවඩ්ඩಂತಿ. තණ්හාව වැඩිමක් ආනන්ද. උපාදානී ධර්ම, උපාදානීයේසු, උපාදානි ධර්ම හැටියට පෙන්නන්නේ ඇහැට නම් රූප. ඒ උපාදානීය ධර්ම. කනට ශබ්ද, නහයට ගඳ සුවඳ. උපාදානීය ධර්ම. උපාදාන. අර වච්ච කියන පරිබ්‍රාජකයා වච්ච ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ අහසට
ඉහළට යන මේ ගිනි දැල් කුමක් උපාදානය කර සිටිද්ද? වච්ඡය වාතය උපාදාන කරගෙන මේ ගිනි දැල් අහසට යනවා. අනේ උපාදානීය ධර්ම, උපාදානය වීමට උපාදානීය ධර්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ උපාදානීය ධර්ම පදනම් කරගෙන අපි මේ උපාදානය කරගෙන යනවා. තමයි කාමය කියලා කියන්නේ. කාම. එතකොට යම් අවස්ථාවක කල්පනා කළොත් මේ උපාදානී කියන උපාදානයට ප්‍රත්‍යවන ධර්ම උපාදානීය ධර්ම බවට පත් වෙන්නේ උපාදානය නිසාමයි. නැත්තම් රූප උපාදානීය ධර්මයක් නෙවෙයි. රූප කියන ඒ මායාව මනසේම ඇති කර ගන්නා වූ දෙයක්. ශබ්ද කියන එක මනසේම ඇති කර ගන්නා වූ දෙයක්. ගන්ධ කියන එකත් එහෙමයි. රසය, ස්පර්ශ මේ හැම එකක්ම මනසේම ඇති කර ගන්නා වූ මායාවක්. එහෙම නැත්නම් රූප සංඥාවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට පෙන්නනවා මේ උපාදානීය ධර්ම නැවත නැවත අස්සාදු අනුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවණ්ඩಂತಿ. ඒවා ගැන මේ රූපය ලස්සනයි සුන්දරයි කියලා නැවත නැවත මෙනෙහි කිරීම, සිහි කිරීම, රසයන් නැවත නැවත සිහි කිරීම, මෙනෙහි කිරීම, ගන්ධයන් නැවත නැවත සිහි කිරීම, මෙනෙහි කිරීම, මේවයින් තණ්හා පවණ්ඩಂತಿ. තණ්හාව නොසැඳී පැවැත්වීමට හේතුවක් ආනන්දය බුදුරජාණන් වහන්සේ දේශනා. අස්සාදානු පස්සිනෝ විහෙරතු පංච උපාදානස්කන්ධා උපච්ඡය ගච්ඡති. උපචයං ගච්ඡති. උපචය කියලා කිව්වේ මේ පංච උපාදානස්කන්ධය පුනර්භවයට ගැලපෙන විදියට පැවැත්වීමයි. උපචය කියන වචනය ධර්මයේදී තියෙන වචනයක් උපචය කියන්නේ. අපි අභිධර්මයේ විශේෂයෙන් එක පාවිච්චි කරන නමුත් සූත්‍රවලත් උපචය කියන වචනේ තියෙනවා. උපචය. මේ පංච උපාදානස්කන්ධය පුනර්භවයට ගැලපෙන විදියට පරිහරණය කිරීම තමයි උපචය කියලා කියන්නේ. ඊළඟට තව වචනයක් තියෙනවා අපචය. පුනර්භවයට හේතු නොවන ආකාරයට මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය හට ගැනීම දුරු කිරීම අපචය උපචය අපචය. එතකොට උපචය කියන එක මේ ඇත්තන්ට ඉතා හොඳට විශිෂ්ට විදිහට උගන්වලා තියෙනවා. පංච උපාදානස්කන්ධය සමුදය ධම්මා මේ දේශනා ශ්‍රවණය කරන්න. අනේක තමයි උපචය. මේ ප්‍රත්‍ය පටිච්ච සමුප්පන්න ධර්ම අවිජ්ජා සංකාර විඥානාදී පදනම් කරගෙන මේ පංච උපාදානස්කන්ධේ පුනර්භවයට ගැලපෙනසේ සකස් වීම උපජයයි. හට ගැනීම සමුදය ධම්ම. ඊළඟට අපචය කියලා කියන්නේ මේක නිරෝධ වෙන විදියට. අවිජ්ජා යත්තේ වාසේස විරාග නිරෝධෝ සංකාර නිරෝධා සංකාර. ආයි දේශනා කරන්න ඕනේ ඒව දේශනා කළ ඉවරයි. අපචය කියලා කියන්නේ. දැන් උපචය අපචය. අනුසෝත පටිසෝත. ඉතින් ওই දේශනාවල සමහර විට ඇහෙනවා පටිසෝත කියලා කියන්නේ අර අග ඉඳලා මෙනෙහි කිරීමේ කියලා. ජාතිය මොකද්ද? ජාතිය ඇති උනේ මේ නිසා. ඒ විදිහට මෙනෙහි කිරීම කියලා දේශනාවල ඇහෙනෝ කියනවා. ඒක සම්පූර්ණ සූත්‍ර වලට විරුද්ධයි. එහෙම එකක් බුදුහාමුදුරුවෝ පෙන්නලා නැහැ. මුලින් ඉඳලා අගට හට ගැනීම උපචයයි. අග ඉඳලා මුලට කියලා කිව්වේ නිරෝධ පැත්ත අවබෝධ කිරීම අපචයයි.
අනුසෝත පටිසෝත. එහෙමයි ඒක තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න දේශනා අහලා. බොරු සමහර ඒ දේශනා ශ්‍රවණය කළා ඒ ඉගෙන ගන්න එපා. ඒ ඉගෙන ගත්තොත් ලොකු අතරමං වල වැටෙනවා. සමහර අයට ඒක නැවත නැවත කිව්වත් තේරුම් ගන්නට අමාරුයි ඒ කාරණේ මොකද්ද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආස්වාදයට හේතු වෙලා යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් විඳීමට හේතු වෙලා යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් අස්සාදානුපස්සිනෝ විහෙරතෝ කියලා කිව්වේ ඒකයි. විහෙරතෝ කියන්නේ වාසය කරනවා නම් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති. පංච උපාදානස්කන්ධය පුනර්භවයට හේතු වන ආකාරයට සකස් වෙනවා කියලා දේශනා කළා. එතකොට දැන් අර තපස්සු ගෘහපතියා මේ කරන ප්‍රකාශය පපාතෝ විය භායති නෙක්ඛම්මං හරියට අපිට මේක මේ ප්‍රපාතයක් වගේ. බලන්න දැන් කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් හිතන්නේ මේ නෙක්ඛම්මය නික්මීම එහෙම නැත්නම් නෛෂ්ක්‍රම්‍ය අතහැරීම මහා ප්‍රපාතයක් වගේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ ප්‍රපාතය කියන එක පෙන්නුවා. ඒ දේශනා මම ඊටා මිහිරි විදියට දේශනා කළා තුර ඒක ශ්‍රවණය කළා. ප්‍රපාතය කියන එක පෙන්නලා තියෙනවා. මගේ මූණ බලන්න එපා ආයි කියන්නේ ඒවට ඕනකමකුත් නැහැ. හැම දෙයක්ම බබාලට වගේ කියන හින්දා තමයි සමහර අයට අගයක් නැත්තේ ඒව නැවත අහලා තේරුම් ගන්න. දේශනා කළා. එතකොට පේනවා අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රපාතේ කිව්වේ නෙක්ඛම්මය නෙවෙයි ආස්වාදයයි. ආස්වාදය විඳීම ප්‍රපාතයක්. ඒකේ වැටලා ඉන්න එක්කෙනා. නමුත් මේ තපස්සු ගෘහපතිය පෙන්නනෝ මේ නෙක්ඛම්මය කියන එක පපාතෝ විය බායති යදිදං නෙක්ඛම්ම. මේක මහා ප්‍රපාතයක් වගේ හිතනකොට සදුර්ශ නැහැ. ලෝකයේත් එක්ක බලනකොට මේ තරුණ භික්ෂුන් වහන්සේලා මෙහෙම කටයුතු කළාට මේක මහා පුදුම දෙයක් කියලා කියනවා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ මේ කාම කියන මේ උපාදානීය ධර්ම සමග අපි මේ කරන ඇසුර නිසා පින්වත්නි අර පංච උපාදානස්කන්ධය උපචය වෙන ආකාරය ඉතා හොඳට දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපිට කර්ම නිමිති ගති කියන ස්වરૂපයන්ගෙන් අපිට අයින් වෙන්න අමාරුයි. අර ගති කියලා කිව්වේ නරකය, තිරච්ඡාන, പ്രേත විෂය, දේව, මනුෂ්‍ය කියන ගති පහක්. එතකොට පේනවා අපි කර්ම නිමිති ඒ සියල්ලක්ම සංවිධානය වෙලා තියෙන්නේ අර උපචයට අනුකූලව. ඒ නිසා අපිට ගති කියන එක, ගති චුති පටිසන්ධි කියන එක ඊට පහසුවෙන් ලබා ගන්නා වූ හලාහල විශයක් වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඊට රමණීය උපමාවක්. මහණෙනි විසපල කන්නා වගේ මේ පංච උපාදානස්කන්ධය. එහෙම නැත්නම් මේ කාමයේ කියන එක විසපල නෙලා කන කෙනෙක් වගේ. ඇයි? හැමතිස්සෙම කර්ම නිමිති ගති චුති පටිසන්ධි කියන අර විසපල කෑව වගේ උපචයට සරිලන ආකාරයට මේ පංච උපාදානස්කන්ධය සේසයි බුදුහාමුදුරුවෝ ඒක ප්‍රකාර. ඉතින් අර නෛෂ්ක්‍රම්‍ය කියන එකේ අධිගතෝ ඒක අවබෝධ කළොත් ආනිසංසෝ අධිගතෝ ආනිසංසය අවබෝධ කරන එක්කෙනාට නෛෂ්ක්‍රම්‍ය ඊටා මිහිරි අමාඵලයක් වෙනවා. හලාහල විසක් එහෙම නැත්නම් අර විසඵලයක් නෙවෙයි අමෘත ඵලයක් බවට පත් වෙනවා. අමෘතයක් බවට පත් වෙනවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා
දෙන්නේ අර විසපල කන සත්‍යයන්ට අමාපල. මේ ලෝකේ විසපල කමින් වාසය කරන සත්‍යය. ශ්‍රමණ බ්‍රාහ්මණ ආජීවක පරිබ්‍රාජක නිගණ්ඨක ඒ වස්ත්‍ර ඇතුව හිටියත් වස්ත්‍ර නැතුව හිටියත් චේල අචේල ආදී මොන විදියෙන් හිටියත් සියලු සත්වෝ මේ යථාර්ථය කියන එක අවබෝධ කරගන්න තාක්කල්ම විසපලකායමක් හැටියට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අමාපල අපිට දෙනවා. ඒ අමාපල සම්දිට්ඨිකයි. ඒක ස්වාක්ඛාතයි. ඒහිපස්සිකයි. ඒක ඕපනයිකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤු කියන මේ ධර්ම 6කින් ඒක විග්‍රහ කරලා බලන්න පුළුවන්. ස්වාක්ඛාතයි. මේ ප්‍රතිපදාව ඊටාම පැහැදිලිව මුල පැහැදිලිව තියෙනවා, මැද පැහැදිලිව තියෙනවා, අවසානයේ අග ඊටා පැහැදිලිව තියෙනවා. සම්දිට්ඨිකයි. දැන් යම්කිසි භාවනා කර්මස්ථානයක ඉන්න තැනත්තා අර විමුක්ති පළමුවෙන් සමාධියකටපත් වෙනකොටම පින්වත්නි නීවරණ යටපත් කළා විතක්ක ਵਿਚාර ප්‍රේසුක ඒකාග්‍රතාව කියන සමාධියේ ආයතන නාම ධර්මයන්ගේ නිස්පර්ශය කරනවා. ඒ සමාධියේ පහල කරන්නා වූ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රති කියන ධර්ම නාමකායෙන් ස්පර්ශය කරමින් සම්දිට්ඨිකව එයා ඒක දැනගන්නවා. ඒ දැනගන්නා වූ තැනත්තාට පෙළේ විශේෂ වචනයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වචනය තමයි කාය සක්ඛි. කාය සක්ඛි කියන්නේ එයා දැක ගන්නවා හරියට. ඒ නාමකායෙන් අර සමාධියේ තියෙන ආයතනයන් ස්පර්ශය කරනවා. විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. කාය සක්ඛි. කාය සක්ඛි කියලා කියන්නේ යාට. එහාට නිවන් අවබෝධ සමත භාවනාව තුළ යම් කාලයක් නිමක්ත වෙනවා නම් සමාපatti රූපාවචර අරූපාවචර ඒව ලබනවා නම් ඒ හැමතැනකම කාය සක්ඛි තැනත්තා වාසය කරනවා. ඒ කොටසට බුදුහාමුදුරුවෝ පෙන්නනෝ පර්යාය වශයෙන් මේ කාය සක්ඛි තැනත්තා වාසය කරන භූමියයි සමත භූමිය. විදර්ශනා භූමියට ආවට පස්සේ මේ කාය සක්ඛි තැනත්තා මාර්ගඥානය තුල නිස්පර්යාය වශයෙන් අවබෝධ කරනවා. පර්යාය කියලා කිව්වේ මේ ඉන්ද්‍රිය ඥානය හැසුරු කරන සීමාව. ඒ සීමාව පණිනෝ විදර්ශනා භූමියේදී. නිස්පර්යාය වශයෙන්. සෝතාපන්න, සකර්දාගාමි, අනාගාම, අරහත් කියන තත්ත්වේනුත් ඒ කාය සක්ඛි තැනත්තා දැනගන්නව Taman වාසය කරන තැන මොකද්ද කියලා නිස්පර්යාය වශයෙන්. පර්යාය නිස්පර්යාය වශයෙන් දැනගන්නවා කියලා බුදුරජාණන් සම්දිට්ඨිකෝ කියලා කියන්නේ එතෙන් තමයි සම්දිට්ඨික දැනගන්නවා. ඕපනයිකයි ඒක ඒ තැනට භාවිත කරලම ලබා ගන්නා වූ තත්වයක්. මොකද්ද? කාමේ ආදීනව භාවිතයෙන්ම දැනගත්තා. නෙක්ඛම්මේ ආනිසංස සේවනය කිරීමෙන්ම දැනගත්තා. අධිගතෝකෝ අවබෝධ කළේ නෛෂ්ක්‍රම්මේ ආනිසංස අවබෝධ කිරීමෙන්මයි කාමේ ආදීනව දැනගත්තේ ආදීනව බහුලීකృత කිරීමෙනුයි. එතකොට පේනවා අර කාය සක්ඛි තැනත්තාට මේ කාම ලෝකයේ තුල දෙපැත්තකින් උදව් කළා. කාමේ ආදීනවය බහුලීකృత කිරීමෙන් අවබෝධ කළා.
නෛෂ්ක්‍රම්‍යයේ ආනිසංස අවබෝධ කළා සේවනය කිරීමෙන්. නෛෂ්ක්‍රම්‍යයේ සේවනය කිරීම. සේවනය නොකර නෛෂ්ක්‍රම්‍ය අවබෝධ කරන්න බෑ. දැන් කියන්නේ අසේවනාච බාලාණං පණ්ඩිතාණං සේවන. එතකොට ඉස්සෙල්ලා කිව්වේ බාල සේවනය අයින් කරන්න, ඊට පස්සේ පණ්ඩිත සේවනය. බාල සේවනය වනාහි අර කාමේසුකෝ ආදීනවෝ කියන එක. කාම සේවනයයි. කාමයයි. මේ ඉන්ද්‍රිය පිනවීමයි. ඒ භාවිතයයි. එතකොට පණ්ඩිත සේවනයේ හැටි පෙන්නුවේ අධිගතෝ නික්ඛම්මේ ආනිසංසෝ අධිගතෝ. මේ නෛෂ්ක්‍රම්මේ ආනිසංසය අවබෝධ කරනවා. ඒ තමයි පණ්ඩිතයා. එයා අමාඵලයේ මුල් අවස්ථාවට එනවා. අර විසඵල අතහරිනවා. විසඵල තමයි ආදීනවය සලකා ගැනීම. මේක තා ගැඹුරු දෙයක්, සියුම් දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ තපුස්ස කියන මහා අභිමානයට පත් වෙලා සිටි කාමය නිසා අභිමානයට පත් වෙලා සිටි තැනැත්තා අරමුණු කරගෙන අර ආනන්ද උත්තමයන් වහන්සේ ප්‍රකාශ කර කාරණේ උඩ දැන් තමන් වහන්සේගේ අතීත ජීවන විවරණයයි මේ තපස්සු සූත්‍රයේ අංගුත්තර නිකායේ පෙන්නන්නේ. මට මෙහෙම වුණා. මම මේ අවස්ථාවේ කාමයේ ආදීනව ආනිසංස මේ බලමින් මම ප්‍රථම ධානයට ආවය ආනන්ද. ප්‍රථම ධානයට ආව මට ආනන්ද ඌමනා තිබුණ අවිතක්ක වූ සමාධියක් ලබා ගන්න. එතකොට මම කල්පනා මම ඌමනා තිබුණාට මට ඒකට එන්න බැරිකම තියෙනවා. මම ආනන්දය කල්පනා කළා එයි කියලා. මම විතක්කයේ තියෙන ආදීනව අබෞලීකතෝ මම බහුලීකృత කළා නැහැ. අවිතක්කයේ තියෙන ආනිසංස මං අවබෝධ කරලා නැහැ. එතනත් ප්‍රත්‍යේසා හේතුව හැටියට උන්වහන්සේ ආදීනව හේතුව ආනිසංසය සලකමින් අර විතක්කය සමාධිය අත්හැරලා අවිතක්ක සමාධිය ලබා. ඒ විදිහට නිස්පර්යාය වශයෙන් සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ අෂ්ට සමාපatti ගැනම එතන මේ දේශනාවෙන් කරනවා. එක සමාපත්තියක ආදීනවයක් අනිත් එකේ ආනිසංසයත් ලැබමින් එකක් අත්තරමින් එනවා. ඒකට තමයි නෙක්ඛම්මය කියලා කියන්නේ. කැලේට දුවන එක නෙවෙයි. කැලේට දුවන්නේ කියලා ඒක කරන්න බෑ. ඔක්කොම මං අත්තරියයි කියලා කැලේට දුවනවා. වැඩක් නෑ. අර උපචය සන්තතිය ඔක්කොම ක්‍රියාකාරීත්වයේ සියල්ලම තියෙනවා. මේක සියුම් කතාවක් මේ නෙක්ඛම්මය, නික්මීම, අතහැරීම, මනස සියුම් කිරීම කියන එකයි නික්මීම. තා ගැඹුරු දේශනාවක්. සියුම් මනසක් ඇති, නුවණක් ඇති හොඳ මානසික විවේකයක් ඇති කෙනෙකුට අවබෝධ කරගන්නා ධර්මය. ස්වභාවය. ඒ නිසා පින්වත්නි මිනිස්සෙකුගේ තියෙන වටිනකම මේ ධර්ම පරයයට අනුව පේනවා කාම වස්තු පරිහරණය කිරීම නොව මනස සියුම් කිරීමයි. ඒකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නෑ අර ධනය හම්බ කරන්න එපා, ධනය පරිහරණය. ඒවත් ධනය හම්බ කරන විදිය සහ පරිහරණය පිළිබඳ යම් ක්‍රමයක් අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අර කාම පරිදායයන් දුරු කිරීමට උවමනා කරන මූලික පදනම ඇතිවන ආකාරයටයි. ජීවිතය අමතක කරලා ඒ වැඩේ කරන්නයි කියලා කොයිම වෙලාවකවත් පෙන්වුවේ නෑ. ඒව කරන්ට කියලා ධනය හම්බ කරන්ට කියලා බොරු කියන්න එපා, වැරදි වැඩ කරන්න එපා කියලා කිව්වේ නිසයි. ඒවා ධම්මිකේන ධම්ම ලද්දේහි ධාර්මිකවයි ඒ ධනය ලබන්න ඕන. ඒ ලැබූ ධනය
මව්පියන් පෝෂණය කරන්නට, අමුදරුවන් පෝෂණය කරන්නට, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට යුතුයකම් සහ වගකීම් සඳහා ඒ ධන පරිහරණය ඊටාම මිහිරි විදියට අපේ බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී පෙන්නනවා. ඒ ඊටාම මිහිරි දේශනා. විස්මිත දේශනා. මේ පොළොව මත පහළ වෙච්ච කිසිම කෙනෙකුට ඔවැනි එක දේශනාවක්වත් ওই එක දේශනාවක තියෙන කොටසක්වත් මුළු ජීවිත කාර්යයම කියලා කියන්න බැරි වුණා. අපේ බුදුහාමුදුරුවෝ එක දේශනාවක කරන දේ ওই මහා ශාස්ත්‍රවරු හැටියට මහා දාර්ශනිකයෝ හැටියට කියන මුළු ජීවිතයම කියලා අර අපේ බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයක කියපු දේ කියන්න බැරි වුණා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි අසම සම සමාන කරන්න බෑ. ඒ ಗುಣ මෙපමණයි කියලා කියන්න බෑ. ඒ ඥානය මෙපමණයි කියලා කියන්න බෑ. ඒ නිසා තමයි සමහර ඇත්තන්ට බුදු ගුණ අමතක වුණත් මගේ මරණය දක්වාම බුදු ගුණ මට අමතක වෙන්නේ නැහැ. සමහර අය මගේ දැනුම ලබා ගන්න හදනවා බුද්ධානුස්සති භාවනාවට කැමති නැහැ. මගේ දැනුමෙන් මෙච්චර දුන්නේ නැහැ තාම. හැබැයි මම කොයිම වෙලාවකවත් හුදු දර්ශනවාදියෙක් හැටියට දැනුම දීලා යන්නේ. මං පොඩි කාලේ මං බුදු ගුණ කිව්වද අදත් මං අපවත් වෙනකම්ම කැමති වුණත් අකමැති වුණත් මගේ ක්‍රමය මේකයි. බුදුහාමුදුරුවෝ අමතක කළා මට මේ ගමන යන්න බෑ. මගේ හැම දේශනාවකම බුදුහාමුදුරුවෝ මෙතන තියාගෙන මෙතන ආදරයෙන් අදවතින්ම වැළඳගෙන කරන දේශනා. ඒ නිසා මට එකොඳු භික්ෂූන් වහන්සේ කෙනෙක් හෝ ගිහියෙක් හෝ කරන දේශනාවක ලොකු වටිනකමක් නැහැ. ඒ නොවටින්නේ බුදුරජාණන් වහන්සේගේ කිසියම් සූත්‍රයක් වැරදි විදියට තෝරනවා නම් විග්‍රහ කරනවා නම් එයා මොන ලොක්ෙක් වුණත් මගෙන් බැනුම් ආන. ඒ නිසානේ අටුවාවට පවා දොස් කිව්වේ. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන් නිර්නාමික ලියුමක් කියවලා අටුවා විවේචනය කරන තරම් ඔබට දැනුමක් තියෙනවා. හරියට නිර්නාම ලියුම් මෙහෙත් එක්කෙනෙක් කියවලා දුන්නා පවුගදා. මේ නුවර එක්කෙනෙක්. නිර්නාමික. හැබැයි මම කරන දේශනා හැම එකම නිර්නාමික නෙවෙයි. ඔක්කොම හේතු යුක්ති සාධක සහිත කරන සහේතුක ශාස්ත්‍රීය දේශනයක් එක පැත්තකින්. පෙළට අදාළව. එක සංඝයාන්තර ලියව පොත් කැලේ නෙවෙයි සූත්‍ර වලට අදාළව හොඳ ස්මරණ ඥානයක් ඇතුව කරන දේශනා. ඒ කරන හැම එකක්ම ඒ නිසා මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ කියලා පෙන්වන්න පුළුවන්. මොකද මේ සූත්‍රයක් ආශ්‍රයෙන් තමයි මේ දේශනාව කරන්නේ. හැබැයි මම කැමති නෑ නිර්නාමිකව මාත් එක්ක වැඩ කරනකොට. මොකද මම නිර්නාමිකෙක් කෙනෙක් නෙවෙයිනේ. හැම දේශනාවක්ම සූත්‍රයකට අදාළව කරන්නේ. නිර්නාමික වැඩ කරන අයට අපේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන වචනය පණ්ඩක. පණ්ඩකෝනාම කියලා උපසම්පදා කරනකොට අහනවා. ඔයා පණ්ඩකේද්ද කියලා. පණ්ඩකෙන් නම් උපසම්පදා දෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. පණ්ඩක කියලා කියන්නේ නපුංසක. නපුංසකව පැවිදි කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ නීති දාලා තියෙනවා. සංඝයාන්තර නෙමෙයි. නීති දාලා බැරි වෙලාවත් මහාන කරොත් උපසම්පදාව නම් දෙන්න එපා කියලා භික්ෂුන් වහන්සේට විනය ශික්ෂාවක් පනලා තියෙනවා. ඒවා මොකද හේතුව කියලා විවරණය කරලා දෙන්න මට ඕන කමක් නැහැ මේ අයට. ඒව දැනගන්න මම මේ කිව්වේ. එතකොට නිර්නාමික කට්ටිය කියන්නේ පණ්ඩකයෝ. මං හොඳ පිරිමියෙක්. ඒක මතක තියාගන්න. ඔයගොල්ලන් හිතනවා මේ පණ්ඩකයෙක් හින්දා මේකේ මහාන වෙලා ඉන්නවා කියලා. පණ්ඩකයෙක් නේ හොඳ පිරිමියෙක්. හොඳ තියාගන්න. බුද්ධ පුත්‍රයෙක්. කරන්න පුළුවන්කම තියෙද්දි නොකර ඉන්න කෙනෙක්. ඒක මතක තියාගන්න. කරන්න බැරි හින්දා මහාන වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ නිසා නිර්නාමික ලියුම් එවන පණ්ඩක වැඩ මාත් එක්ක තියාගන්න එපා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. එතකොට
මගේ දේශනා ඊටාම අභිමානවත්. ඒකට හේතුව අර අටුවාවල හෝ ටීකාවල හෝ කිසියම් භික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ දේශනා කරන දේශනා මට ලොකු අගයක් ඇත්තේ නැහැ. මට මගේ බුදුහාමුදුරුවෝයි අගේ. මම පුංචි කාලේ ජීවත් වෙන්නේ කෙලින්ම සම්බන්ධ මගේ බුදුහාමුදුරුවෝත්. සූත්‍රය තමයි මම කියවන්නේ. මට හොඳට පාලි පුළුවන් කෙනෙක්. සූත්‍රයක. ඒ සූත්‍රයම තමයි මම දේශනා කරන්නේ. මට වැඩක් නැහැ. පුජ්‍යලයෝ වශයෙන් පුජ්‍යලයන් එක මගේ කිසිම තරහක් නැහැ. එහෙම තරහක් තියෙනවා නම් මගේ හදවත මේ අය දන්නේ නැහැ. හැබැයි බුදුහාඳුරන්ට නම් වචනයක් කියන්න එපා මේ ආම්දුරු ඉදිරි. එතකට මගෙන් හොඳටම බැනුම් ගන්නවා. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලා හරි කවුරු හරි බැනුම් අහනවා නම් මගෙන් බැනුම් අහන්නේ විවේචනයට ලක් වෙන්නේ අර ධර්මයට එක පොඩ්ඩක් හරි වැරද්දක් කරනකොට මම කැමති නැහැ. ඊ තරම් මිහිරි දේශනාවක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ. ඒක මතක තියාගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඇරුණකොට මට කවුරුවත් ලොකු නැහැ. ඒ නිසා මම ඕන කෙනෙක් විවේචනය කරන මේ ධර්මයට විරුද්ධ වෙනවා. ඒක දරා ගන්නට බැරි යම් කෙනෙක් කියනවා දැම්ම නැගිටලා යන්න. මගේ දේශනා ශෛලිය මේක තමයි. ඒව වෙනස් කරන්නට මගේ ගුරුහාමුදුරන්ටවත් බෑ. ගුරුහාමුදුරන්ට මම ගෞරව කරනවා. කිරින්දේ ශ්‍රී ධම්මානන්ද මගේ ගුරුහාමුදුර. අහලා තියෙනවනේ? උන්වහන්සේටවත් බෑ. උන්වහන්සේත් මේ වගේ තමයි දේශනා කරන්නේ. ඒ නිසා නිර්නාමික ලියුම් එවලා මගේ ශෛලිය වෙනස් කරන්න කාටවත් බෑ. ඒක නිසා දැනුම හොරකම් කරන්න ආවනම් ඒ දැනුම හොරකම් කරගෙන යන එකයි තියෙන්නේ. මම දැනුම බෙදන්න ආවෙත් නෑ. මම මේ අහිංසක සංඝයාංශ කෙනෙක්. ওই බණින්න එක එක ගිහිල්ලා කුණු සංඝයාංශලට ගිහිල්ලා. බැලලා අපාගත වෙන්න එපා. එතකොට මට ඕමනාකම තියෙන්නේ කාටවත් බැනලා මම ලොක්ෙක් වෙන්න නෙමෙයි මේ අහිංසක මහ ජනතාවට සත්‍ය ධර්මය ගොඩ අරගෙන දෙන්න. ඉතින් ඒ නිසා මගේ ජීවිතේ කවදාවත් දේශපාලනය වූ වෙන මොනවත් නැහැ. මම අහිංසකව බුදුහාමුදුරන්ගේ ධර්මය සොයා යන, සොයමින් ඉන්න, කනින ඒව සොයන භික්ෂුන් වහන්සේ කෙනෙක්. ඒ නිසා විවේචනය කරනකොට ටිකක් ප්‍රවේශමෙන් ඒ නිසා කොහොමටවත් නිර්නාමික ලියුම් වලට මම කැමති නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඇති ඒව ගැන. ඊළඟට දැන් බලන්ට මේ කාමය කියන එක සිහිනයක්, සර්ප හිසක්, ඇට සැකිල්ලක්, පටිවාත සුළඟට ගෙනියන ගිනි හුලක්, විස ඵලයක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නෛෂ්ක්‍රම්‍ය යම් කිසි කෙනෙක් දන්නව නම් ඒ නෛෂ්ක්‍රම්‍ය තේරුම් ගත්තොත් අන්න එතන ඉඳලම පින්වත්නි අමාඵල රස බල ඵල විඳින කෙනෙක් තමයි එතන ඉන්නේ. අමාඵල කියන්නේ එයා මැරෙන්නේ නැහැ ඒ ආහාර ගත්තට. එයා දිගටම අමරණීය කෙනෙක් බවට පරිවර්තනය කරන මාර්ගය. නික්මීම. එහෙනම් නික්මීම කියලා කියන්නේ කලබල වෙලා කැලේට යන එකවත් මහාන වෙන එකවත් නෙවෙයි. මහාන වෙලා නික්මෙන්ට බැරි බව මේ සමාජ දිහා බැලුවාම හොඳට පේනවා ඇති මේ අයට. නිකන් මහාන වුණයි කියලා නික්මෙන්ට බෑ. මේ කියන්නේ ගැඹුරු කතාවක්. නෛෂ්ක්‍රම්‍ය. මේ සිත සියුම් කරන වැඩපිළිවෙලක්. ඒක තමයි නික්මීම. ඒක අපිට ඕන විදිහට කරන්න බෑ. ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නෝ. ඒ බුදුරජාණන් වහන්සේ කියන විදිහට අපි කරන්න ඕන. වෙන කෙනෙක් කියන විදිහට වැඩක් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ විඳීම ප්‍රපාතයක් හැටියට. නමුත් ලෝකයා නික්කම්මය ප්‍රපාතයක් හැටියට හලකනවා. අර කාමේ ඉන්නේ කෙනා. එයාට ඒකේ තේරෙන්නේ නෑ. ඒකේ ස්වභාවය තේරුම් ගන්න අමාරුයි.
එතකොට සියලු භාවනා ක්‍රම පින්වත්නි මනස සිවුම් කිරීම නික්මීම සඳහා නික්මෙන්නේ රාග දේශ මොහ වලින්. ඒක බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ අපේ විචාර බුද්ධියක් ඇති මිනිස්සෙක් හැටියට. එතකොට මේ පෙන්නන යම් මේ ලෝක සම්මතයේ හැටියට තියෙන මේ ඉන්ද්‍රිය ඥානය අපි කොතරම් කාලයක් ලැබුවත් අපිට මේකෙන් ඈතර වීමක් ලබා ගන්නට බෑ. ඒක උපාදාන හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට මේ තපස්ස ගෘහපතිතුමා එහෙව් ප්‍රශ්නයට අනුව අපේ බුදුරජාණන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් නික්මීම ගැන තමන් වහන්සේගේ නික්මීම ගැන භික්ෂුන් වහන්සේට ප්‍රකාශ කළා. ඒක ඉතින් සමාධි ගැන මම කියන්න ඕනේ නැහැ. සමාධි සාමාන්‍ය සූත්‍රයක තියෙන විස්තරයට බුදුහාමුදුරුවෝ දේශනා කළා. අන්තිමේදී පෙන්නනෝ මට ඕන වුණ ආනන්ද උපේක්ඛා සහගත විහරණයක්. මම ඒකේ ආනිසංස දැනගෙන මම එතෙන්ට ආවා. අන්තිමට සංඥා වේදිත නිරෝධය තමන් වහන්සේට උවමනා වුණා. ඒ සංඥා වේදිත නිරෝධයේ ආනිසංසය තේරුම් අරගෙන සංඥාවන්ගෙන් හටගත්තා වූ සමාපත්තියවල ආදීනව සලකාගෙන කටයුතු කිරීමෙන් සංඥා වේදිත තත්ත්වය අවබෝධ කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපේ ආනන්ද උත්තමයන් වහන්සේ සාදුකාර දීලා ස්වාමීනි මේ නික්මීම නම් ඊටා මිහිරි එකක් කියලා නැවත නැවත අනුමෝදන් වුණා. මම හිතනවා මේ දේශනාව හුඟක් පළල් එකක්. මේකට සම්බන්ධ හුඟක් කාරණා තියෙනවා. ඒවා ලේසි වෙන්නේ නැහැ මේ පොඩි කාලයක් ඇතුළතදී දේශනා කිරීම. සාරාංශ දේශනාව තමයි මෙතනින් මේ ඇත්තු මගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඊට වඩා අධික විස්තරයක් කරන්න බෑ. මේවා ගැන යම් ගැටලු මනස තුල හට ගන්නවා නම් ඒවා මගෙන් අහලා දැනගෙන පිරිසුදු කරගෙන මේ ආධ්‍යාත්මික ගමන එහෙම නැත්නම් මනස සිවුම් කිරීමේ ගමන නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව කියලා කියන්නේ දැන් මේ පුරන්න. ඉතින් දැන් මේ පටන් ගන්න. නෛෂ්ක්‍රම්‍ය පටන් ගන්න. අතහරින්න. කෙලෙස් අතහරින්න පටන් අරගෙන ඉතින් භාවනා කරන්ට ගත් එක්කෙනා සමාධි තත්වයකටපත් වුණාම ඒ ඇත්තට ඒකෙන් සතුටක් තියෙනවා. ඒකෙන් ඒ සමාධිය අත්තරමින් දෙවෙනි සමාධියට යන්න හෝ එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන්. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ මේ කාමයේ සලායතන වර්ගයකම මහා සලායතනික ආදී ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සලායතන විභංග කියලා ඉතා මිහිරි සූත්‍රයක් දේශනා කළ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. පුදුම හිතෙන මේ දේශනා බලනකොට. ඒව කොහොම එලි කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද ඒවා කියවල වැටහෙන අවබෝධය මේ අයට දෙන්න හරි අමාරුයි. ඉතින් පුළුවන් ප්‍රමාණය උත්සාහ කරන්නට. එතකොට දැන් අර බුදුරජාණන් වහන්සේ බොහොම විරල විදියට නිතර අහන ප්‍රශ්නයක් තමයි කෙනෙක් හම්බුනාම මේ ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා අහන්නේ. ඒක සාමාන්‍ය අහන දෙයක් බුදුහාමුදුරුවෝ. දේශනා ක්‍රමයක් බුදුහාමුදුරුවෝ. ප්‍රශ්න අහමින් ඉස්සරහට යනවා. අනිත්‍යයි කියලා කිව්වහම අනිත්‍ය නම් මේක සැපද දුකද කියලා අහනවා. එතකොට පෙන්නනවා ස්වාමීනි මේක සැප නෑ මේක දුකයි. දුක නම් මේක ආත්ම වශයෙන් අත්ත වශයෙන් ගන්න පුළුවන්ද? ආත්ම වශයෙන් ගන්න බෑ අනාත්ම වශයෙන්. එතකොට බලන්න මට ඒක නෙමෙයි කියන්න ඕනකම තියෙන්නේ. ඒ හැම සූත්‍රයකම ධර්ම තුනක් පෙන්වුවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ පෙන්වන්නේ මොකද්ද? මේ මනස සිවුම් කරගෙන එන්න පුළුවන් මේ ක්‍රම තුන යටතේ කෙනෙකුට.
අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා මනස සියුම් කරන්න පුළුවන් කෙනෙක්. දුක්ඛ වශයෙන් මෙනෙහි කරලා මනස සියුම් කරන්න පුළුවන්. අනාත්ම වශයෙන් සියුම් කරලා මනස සියුම් කර. ඒක දිගේ සියුම් කරලා ආවොත් අනිත්‍ය කියන එකෙන් පිට වෙන දොරටුවක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් මේ විදර්ශනා ඥානය ලබා ගන්න දොරටුවක්. ඒ අනිත්‍ය කියන එකේ දොරටුව තමයි අනිමිත්ත කිය සමාධිය කියන එක. අනිත්‍ය කියන එක පුරුදු කරන එක්කන මේ හැම ධර්මයක් තුල ඇහැ තුල හරි රූප තුල හරි විඥානය තුල හරි ස්පර්ශය තුල හරි වේදනාව තුල හරි මේ කුමන හෝ සලායතනික ධර්මයක් කෙරෙහි අනිත්‍යම මෙනෙහි කරන එක්කෙනෙක් මේ ශරීරය ගැන තමන් ඇසුරු කරන දේ අනිත්‍යම නැවත මෙනෙහි කරමින් වඩමින් අනිත්‍යම කටයුතු කරනවා නම් එයා අනිත්‍යයේ කෙලවර හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? අනිමිත්ත. එහෙනම් අනිත්‍යයට හවු වෙන්නේ නැති කිසිම දෙයක් නැති හින්දා අනිමිත්තයි. එයා ඒ ඇත්ත එන්නේ කොහටද? අනිමිත්ත සමාධියකට. ඒ කියන්නේ නිමිත්තක් හැටියට අනිමිත්ත සමාධිය අයිති වෙන්නේ නම් කොහට? විදර්ශනා පැත්තට. ඔක්කොම නිමිති සමාධිනේ තියෙන්නේ. දැන් මෛත්‍රී ගත්තත් ආනාපානය ගත්තත් ඒව පටන් ගන්නෙ නිමිත්තක් පදනම් කරගෙන. එතකොට මේ අනිත්‍ය එහාට ගියේ අනිමිත්ත සමාධිය. අනිමිත්තක් ගාහි ඉන්ද්‍රිය ඇසුරු කරනකොට පෙන්නනවා චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි. අනිමිත්තක් ග්‍රහණය කරන්නේ කියලා. එතකොට ඒක එක සැරේට ගන්න බෑ. ඒක අක්ෂණ වේගයට එන්න සෑහෙන කාලයක් යනවා. නමුත් සමත මාර්ගයක් ඇටට කෙනෙකුට මේ ඇහැ අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. දුක්ඛ. ඊළඟට දුකම යම් කිසි කෙනෙක් අනේ මේ හැම දෙයක්ම දුකයිනේ. දුකයිනේ. ඇහත් දුකයි, මේ රූපත් දුකයි, මේ ශරීරයත් දුකයි, දරුවොත් දුකයි, මේ ඉඩකඩනොත් දුකයි කියලා දුකම දුක ගැන බලන එක්කෙනාට දුකේ කෙලවර පෙන්නනෝ බුදුහාමුදුරුවෝ. එතනින් අයින් වෙන දොරටුව අපනිහිත. ප්‍රනිදි කියන්නේ තණ්හාව. තණ්හාහිතක්, තණ්හා විතර්කයක්, තණ්හාව ප්‍රනිදි. අපනිදි කියලා කියන්නේ තණ්හාවක් නැති තැනක් එයාට අපනිහිත සමාධිය. ඒ කියන්නේ මේ කිසි දෙයකට ඇලෙන්නේ නැතුව ලබා ගන්නා වූ සමාධියක්. ඒකත් සියුම් විදිහට බැලුවොත් අනිමිත්තමයි. ඒකත් අනිමිත්ත ලක්ෂණ ඒකේ තියෙනවා. එයා දුකම තමයි මේ තියෙන්නේ කියලා දුකම මෙනෙහි කරමින් ගමන් කරන එක්කෙනා. තව කෙනෙක් දැන් ඉන්දියාවේ ඇත්තන්ට ඒ කාලේ මේ අත්ත වශයෙන් අත්ත කියන්නේ තමා වශයෙන් ගන්න පුළුවන් ධර්මයක් තියෙනවද කියලා එයා සොයමින් ඒක දිගටම යනවා. අත්ත කියන්නේ තමා වශයෙන් මම වශයෙන් ගන්න පුළුවන් ධර්මයක්. අත්ත වශයෙන් ගන්න පුළුවන් ධර්මයක් නෑ කියමින් සොයමින් බලමින් විග්‍රහ කරමින් ගිහිල්ලා ඒ අනත්තයේ කෙලවර තමයි ශූන්‍යයි. අත්ත තමා කියලා පිහිටවන්න පුළුවන් ධර්මයක් මේ කොතනකවත් කෙදිනකවත් හමුවි නෑ කියන අවබෝධය තමයි ශුන්‍යතෝ ලෝකෝ. මේ ලෝකය ශූන්‍යයි ආත්ම වශයෙන් අත්ත වශයෙන්. එතනින් පිට වෙලා යනවා. දොරටු තුනයි. විමෝක්ෂ තුනයි. ඒකට කියනවා විමෝක්ෂ. ඒ විමෝක්ෂ විදර්ශනාවට අයිති විමෝක්ෂ. අෂ්ට විමෝක්ෂ කියලා පෙන්නනවා. අර සමාපatti හතරයි රූපාවචර අරූපාවචර ඒ 8 අෂ්ට විමෝක්ෂ ඒවා පරියාය වශයෙන් ඒවා ලෝකයට අයිති ඒවා සමතේට අයිති. දැන් මේ පෙන්නු විමෝක්ෂ තුන විදර්ශනා දොරටු තුන. ওই දොරටු තුනෙන් තමයි පිට වෙලා යන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කෙනෙක් හම්බුනහම මේ ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා. එතකොට ඒක අහුවුනේ නැති වුණොත් එයා හරියට ඒක දුන්නොත් ඒක අනිත්‍යයි කියලා කිව්වට සමාජයට කට වචනයක් වෙන්න පුළුවන්. එයාට හරියට වැටහීමක් නැති වෙන්න පුළුවන්.
මේක අනිත්‍ය නම් දුකද කියලා අහනවා. දුකද සැපද? එතකොට කියන දුකයි කියලා. එතනින් අහුන්නේ නැතුනොත් දුක කියන එක අහු වුණොත් එයා දුකේම තමයි යන්නේ. අනිත්‍ය කියන එක අහනවා අනිත්‍ය කියන එකෙන්ම යනවා. දුක අහුනේ නැති වුණොත් අහනවා මේක දුක නම් අත්ත වශයෙන් ගන්න පුළුවන්ද? නෑ ස්වාමීන් මේක අනාත්මයි. එයා අත්ත කියලා දෙයක් මේකේ නෑ කියලා අරගෙන යනවා. එතකොට ශුන්්‍යත කියන එක තමයි ඒ දොරටුව හම්බෙලා එතනින් පිට වෙලා යනවා. මේ දොරටු තුන විදර්ශනා දොරටු තුනයි. මහා සලායතනයේ සලායතනික වර්ගවල සලායතන විභංගවල බුදුරජාණන් වහන්සේ පෙන්නන සාමාන්‍ය ක්‍රමය මේකයි. මේක හරි ගැඹුරු ක්‍රමයක් පින්වත්. ඒ නිසා යම්කිසි කෙනෙකුට භාවනා කර්මස්ථානයක් හැටියට මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තුනම කරන්න බෑ. දේශනා අනුව බලනකොට කෙනෙක් අනිත්‍ය තමයි බලන්නේ. අනිත්‍ය. එයා අනිත්‍යම තමයි යාට පේන්නේ හැම එක. එයා අනිත්‍ය බලමින් ගිහිල්ලා අනිමිත්ත සමාධියත් තුළින් එයා මාර්ගඵල ලබා ගන්නවා. මාර්ගයට වැටෙනවා. අනිත් එක්කෙනා ප්‍රනිදි ඇලෙන්න පිහිටවන්න තැනක් නැහැ කියලා අපනිහිත තත්වයකටපත් වෙනවා. අනිත් එක්කෙනා ශූන්‍ය වශයෙන් ආත්ම වශයෙන් අත්ත වශයෙන් බලනවා. එතකොට මේ මුළු බුද්ධ දේශනාවේම මනස සියුම් කරන විදර්ශනාවට සියුම් කරන ඉඳුරා ක්‍රමය මේ ත්‍රිමෝක්ෂයයි. ඒකට කියනවා පඤ්ඤා විමුක්ති ක්‍රමයයි. අනිත් පැත්තෙන් චේතෝ විමුක්ති ක්‍රමය තියෙනවා. අර අෂ්ට විමෝක්ෂ ලබා ගනිමින් චේතෝ විමුක්තියක් එක චේතෝ විමුක්තියකින් අනිත් චේතෝ විමුක්තියෙන් එහෙම දුරු කරමින් ගමන් කරන මාර්ගයයි. එතකොට ඒ ඇත්තන්ට එහෙම මාර්ගයක් ලබා ගන්නටත් පුළුවන්. හැබැයි මේ මොන මාර්ගෙන් ගියත් මේ විමෝක්ෂ තුන මාර්ගෙන් ගියත් අර අෂ්ට විමෝක්ෂ මාර්ගෙන් ගියත් අවසානයේ සියලු දෙනාටම අයිති වෙන්නේ රාගය දුරු කිරීමටත්, දේශය දුරු කිරීමටත්, මෝහය දුරු කිරීමටත් කියන මේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම කියන එක තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ ධර්මය ඊටා මිහිරි එකක්. මේ මිහිරි ධර්මය ඊටාම මිහිරි වෙන්නේ පින්වත්නි අපේ ජීවිත පරිහරණය තුළ අපි මේවා සාන්දෘෂ්ටික වශයෙන් කාය ශක්තිය වශයෙන් අවබෝධ කරගන්නා වූ தත්ත්වය. එහෙනම් නිවන් දකින්න තාක්කල්ම සත්පුරුෂයා පේන්න එන්නේ කල්යාණ මිත්‍රයා පේන්න අවස්ථාවක් තමයි කාය ශක්තිය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. එතකන් මේ කල්යාණ මිත්‍රයා කියන කෙනා පේන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා පේන්න පටන් ගන්නවා කාය ශක්ති පුජ්‍යලයා ඇති වුණාට පස්සේ. එතන ඉඳලම එයා දිගටම ඉන්නව නිවන දක්වා කාය ශක්ති. එයා දකිමින් යන්නේ. අන්තිමේදී කල්යාණ මිත්‍රයාත් එතනින් ඉවරයි නිස්පර්යාය වශයෙන් අවබෝධ කරලා සියල්ලගේම නිරෝධය පංච උපාදානස්කන්ධයේම නිරෝධය අවබෝධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඔయిత වඩා අපි මේ දේශනාව සුළු වෙලාවක් භාවනා කරන්නට හැමදෙනාම. අතීත රූපයෝ මම නොවෙමි වර්තමාන රූපයෝ මම නොවෙමි අනාගත රූපයෝ මම නොවෙමි අතීත වේදනාවෝ මම නොෙමි අනාගත වේදනාවෝ මම නොෙමි
වර්තමාන වේදනාවෝ මම නොෙමි. අතීත සංඥාවෝ මම නොෙමි. වර්තමාන සංඥාවෝ මම නොෙමි. අනාගත සංඥාවෝ මම නොෙමි. අතීත සංකාරයෝ මම නොෙමි. වර්තමාන සංකාරයෝ මම නොෙමි. අනාගත සංකාරයෝ මම නොෙමි. අතීත විඥානයෝ මම නොෙමි. වර්තමාන විඥානයෝ මම නොෙමි. අනාගත විඥානයෝ මම නොෙමි. මේ රූපයෝ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දේය. හේතුන් නිරෝධ වූ විට මේ රූපයෝ නිරෝධ වන්නා. එබැවින් මේ රූපයෝ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ වේදනාවෝ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දේය. හේතුන් නිරෝධ වූ විට මේ වේදනාවෝ නිරෝධ වන්නා. එබැවින් මේ වේදනාවෝ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ සංඥාවෝ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දේය. හේතුන් නිරෝධ වූ විට මේ සංඥාවෝ නිරෝධ වන්නා. එබැවින් මේ සංඥාවෝ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ සංකාරයෝ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දේය. හේතුන් නිරෝධ වූ විට මේ සංකාරයෝ
සංකාරයෝ නිරෝධ වන්නාහ. එබැවින් මේ සංකාරයෝ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ විඤ්ඤාණයෝ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දේය. ඒ හේතුන් නිරෝධ වූ විට මේ විඤ්ඤාණයෝ නිරෝධ වන්නා. එබැවින් මේ විඤ්ඤාණයෝ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ ස්කන්ධයෝ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දේය. ඒ හේතුන් නිරෝධ වූ විට මේ ස්කන්ධයෝ නිරෝධ වන්නාහ. එබැවින් මේ ස්කන්ධයෝ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ විදිහට Tamanට ඕන නම් මේ සලායතනයම සම්මර්ෂණය කරන්න පුළුවන්. ඒ සම්මර්ෂණය කරමින් භාවනා කරන්න පුළුවන්. දැන් අපි පාවිච්චි කරන සිංහල භාෂාවේ පරාමර්ශණය කියලා වචනයක්. පරාමර්ශණය කියලා කියන්නේ තදින් අල්ලගෙන පරිහරණය කිරීම. දැන් අපි පිහියක් මදින්න ගත්තොත් තදින් අල්ලගෙන මැද්දොත් පිහිය මොකද වෙන්නේ? ඇත්ත වශයෙන්ම මුවාත් වෙනෝනේ, මුවාත ගෙවෙනවා. සම්මර්ෂණය කියලා කියන්නේ අර අල්ල ගැනීමත් අතහැරීමත් අතර තියෙන නිකන් එක්තරා සරල විදියකට පහසු විදියට අල්ලගෙන පිහිය මදින. එතකොට පිහිය හොඳට මැදෙනවා. සම්මර්ෂණය කිරීමක් මේ කරන්නේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ සලායතන වර්ගයේ උගන්වන්නේ සම්මර්ෂණයයි ඉස්සෙල්ලා. ඒ සම්මර්ෂණයම තමයි පින්වත්නි යෝනිසෝ මනසිකාරයට එන්නේ. සම්මර්ෂණයේදී අයිති වෙන්නේ අපේ හිත වෙනත් අරමුණු වලට යන්නේක වළක්වලා හිත එකඟ කිරීම සම්මර්ෂණයේදී. ඒ සම්මර්ෂණයේදී අර පරාමර්ශණය නොකිරීම නිසා, ඒව තදින් ග්‍රහණය නොකරගෙන මෙනෙහි කිරීම නිසා ඒවා ඒ තැනදී අතහැරීමේ හැකියාව අපිට ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ මේ ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා අහන්නේ. මේක සැපද දුකද කියලා අහන්නේ. මේක ආත්මද අනාත්මද කියලා අහන්නේ. සම්මර්ෂණ ක්‍රමය. ඒ සම්මර්ෂණ ක්‍රමය තුල තමයි මේක යන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ ස්කන්ධ වෙනම සම්මර්ෂණය කරමින්, ස්කන්ධ පංචකය වශයෙන් සම්මර්ෂණය කරමින්, මේ ආයතන වෙනම සම්මර්ෂණය කරමින්, මේ සලායතනයම සම්මර්ෂණය කරමින් වාසය කරනකොට ඒ ඇත්තට ඊටා පහසුවෙන් පින්වත්නි සමාධි තත්ත්වය ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ සමාධි තත්ත්වය ලබා ගත්තට පස්සේ ඒ ඇත්තට පුළුවන් අර ත්‍රිමෝක්ෂයෙන් කුමන හෝ මෝක්ෂයක් පැත්තට යන්න. මොකද සමාධියේදී ඒ එන සමාධි ධර්ම කෙනෙකුට අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්.
ඒ අනිත්‍ය වශයෙන් බැලුවොත් එයා ඒ පැත්තෙන් අර දොර අරගෙන යනවා අනිමිත්ත සමාධියකට එනවා. කෙනෙකුට මේක දුක්ඛ වශයෙන් බලන්න පුළුවන්. මේකත් දුකයි කියලා, මේකත් දුකයි කියලා. ඒ සමාධි ආයතන. මේක දුකයි කියලා මෙහෙගෙන එයාට ඒ දොර අරගෙන අප්‍රණීත දොර අරගෙන යන්න පුළුවන්. තව කෙනෙකුට මේක අනාත්මයි. මේකත් නිත්‍ය දෙයක් නෙමෙයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. අනාත්මයි කියලා මෙනෙහි කළා යාට ඒ දොර අරගෙන යන්න පුළුවන් ශුන්්‍යත විමෝක්ෂ එහෙම නැත්නම් ශුන්්‍යත සමාධිය. මම ඊටා මිහිරි දේශනාවක් කරලා තියෙනවා මෝගරාජ ස්වාමින් වහන්සේ ගැන ගුවන්විදුලි. ඒ දේශනාව ශ්‍රවණය කරන්න මේ අය ඒ සමාධි ගැන මම ඊටා හොඳට දේශනා කළා තියෙන උන්වහන්සේගේ චරිතා ප්‍රදානයත් එක්ක. ඉතින් අපිට ඉදිරි කාලයේදී අවස්ථාව ලැබුණොත් අපි ඒව පිළිබඳ නැවත දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සාවධානව මේ දේශනා පෙළහරට සම්බන්ධ වෙන්න එකක්වත් මග අරින්න එපා. මග ඇරියොත් ප්‍රශ්න ඇති වෙනවා. පුනරුක්තිය කියන එක තියෙනවා. අපේ බුදුහාමුදුරන්ගෙත් තියෙනනේ පුනරුක්තිය. පුනරුක්තිය භාෂාව සාහිත්‍යයේදී දෝෂයක් හැටියට තිබුණට මේක තුල පුනරුක්තිය ඊටාම වැදගත්. නැවත නැවත කියන එක. මේ නැවත නැවත කියන එක අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමයක් පුනරුක්තිය. ඒක අවශ්‍යයි මේ ගම්බීර ධර්මයේ තේරුම්. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒ නිසා මගේ දේශනාවලත් පුනරුක්තිය තියෙනවා. නැවත නැවත කියනවා. එහෙම කියන්නේ නැතුව මේක දුවන්න බෑ නිකන් මේ හරියට පුළුන් රොදකින් උඩින් පියා මේක කිමිදලා ක්‍රමක්‍රමයෙන් යන්න ඕන. ඉතින් හරියට මේක ප්‍රවේශ මාර්ගයට ආවොත් යම් කෙනෙක් එයාට බොහොම පහසුවෙන් මේක ගමන් කරන්න පුළුවන් මේ දේශනා පෙළහර තුල. දේශනා ප්‍රාතිහාරයනේ අපි බුදුහාමුදුරු අපිට උගන්වලා දෙන්නේ. මේ දේශනා පෙළහර තුල ඒ නිසා හැමෝම ප්‍රවිෂ්ඨ වෙන්න ඕන නුවණින් විචාර බුද්ධියක් සහිතව නැවත නැවත ඒව ශ්‍රවණය කරන්න ඕන. නැවත නැවත දේශනා කිරීම වගේම නැවත නැවත ශ්‍රවණයත් පුනරුක්තියයි. පුනරුක්තිය අවශ්‍යමයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අවබෝධ කරගන්න. ඒ දෙකම පුනරුක්තිය. නැවත නැවත ශ්‍රවණයත් පුනරුක්තියමයි. දේශනාවත් පුනරුක්තියමයි. ඉතින් ඒ නිසා ඒ හැම එකක්ම තේරුම් අරගෙන සාමදානව අපි ගමන් කරන්න ඕන. අපිට අල්ප ආයුෂ තියෙන්නේ මරණය කොයි මොහොතේද දන්නේ නැහැ. ඒ නිසා ඊටා ඉක්මනට මේ ධර්මය අවබෝධ කරලා මනස සිවුම් කරලා මේ සංසාර දුකින් ඈතර වෙන්න හැම කෙනෙක්ම අදිෂ්ඨාන කර ගන්න ඕන. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ සූජෝච සුවචෝ චස්ස මුදුවනති සන්තුස්සකෝච සුභරෝච අප්පගිච්ඡෝච සල්ලෞක සන්ත්‍රින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිත් නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේඋප සුඛිනෝ ආකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු ඒකේ චිපාන භූතත්ති තසාවා තාවරාවා දීගාවා යේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කානුකතූලා අද්දිට්ඨා ඒච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්බ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත නාති කත්තචිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ දුක්ඛ මිච්ඡේය මාතා යතානියං පුත්තං ආයුසා රක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරි
මිත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරි උද්දං අදෝච තිරියංච සම්බාදං අවේරං අස තිත්තං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගත ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉද දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම් කාමේසු විනේයගේදං නහි ජාතු ගබ්බසෙයං පුනරේ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු ඕම ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු